කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයු බොහෝ වේවා. සුපින්වත් ඔබ සෑම සිළු දෙනාටම පින්බර සුබ උදෑසනක් වේවා කියලා ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කරනු ලබනවා. සදහැවතුනි, කෙමෙන් වෙසක් සමයටත් අපි ලං වෙලා සිටිනවා. මෙවර අපිට වෙසක් පුන් පොහෝ දවස නිමිති කරගෙන ත්‍රිමංගල්‍ය සමරන්නට සිද්ධ වෙන්නේ තමන්ගේම නවාතැන්වල නිවෙස්වල සිටගෙනයි. නිවෙස්වල හිඳමින් හෝ අපිට වෙසක් සැමරීමට පුළුවන් වීම ගැන අපි මුලින්ම සතුටටපත් වෙන්නට ඕනේ. අපි සාමාන්‍යයෙන් වෙසක් වලට බොහෝ සෙයින් මුල් තැන දුන්නේ ආමිස පූජාමේ පින්කම් වලට. ඒ අතරත් විවෘත දන්සැල් වලට තමයි අපි ප්‍රමුඛ ස්ථානයේදී කටයුතු කළේ. ඊට අමතරව පහන් කූඩු, පහන් පූජා, වෙසක් තොරණ, භක්ති ගීත. ඉතින් මෙවර ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයත් බෞද්ධ මාධ්‍යාලයත් වර්චුවල් වෙසක් නමින් අන්තර්ජාලය ඔස්සේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඔබට අප සමග එකට එක්ව ලෝකේ පුරා විහිද විසිර පවතින බෞද්ධයන් සමග එකට එක්ව වෙසක් සමරන්නට වැඩසටහන් නිෂ්පාදක තුමන්ලා ප්‍රදාන පූජනීය නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මේ වෙසක් සමය ආරම්භ වීමත් සමගම අපිට යලි සිහිපත් කරගත යුත්තේ භාගතුන් වහන්සේගේ සම්බුදු අසිරිය. භාගතුන් වහන්සේගේ සම්බුදු අසිරිය ගැන කතා කරද්දී ධර්මස්කන්ධ 84000 පුරාවටම තියෙන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා ප්‍රඥා බල මහිමය. සම්මා සම්බුදු කෙනෙක් බවට පත්වන්නට මොන වගේ කාරණා හේතු වෙනවාද? සම්බුදු රජාණන් වහන්සේ නමක් සතු සුවිශේෂී ලක්ෂණ මොනවාද යන වග අදින් ආරම්භෙන මෙම ධර්ම කතාවේ ඉඳලා අපි දවස් කීපයක් පුරාවට අපගේ මහා බෝධිසත්වයන් වහන්සේලා සම්බුද්ධත්වයේ පිණිස කරපු මේ මහානීය කැපකිරීම පිළිබඳව කතා කරනවා. දීර්ඝ දේශනා අඩංගු සූත්‍ර පිටකයෙහි දීඝනිකායේ ලක්කන සූත්‍ර දේශනාව අනුසාරයෙන්. ඉතින් අදින් ආරම්භන්නේ මේ සාකච්ඡාව දීඝනිකායේ ලක්කන සූත්‍රයේ ඇසුරු කරගෙන පාදක කරගෙන අපගේ බුදුරජාන් වහන්සේට සම්බුද්ධත්වයට පත්වීම පිණිස හේතු වෙච්ච ඒ පෙරම් පුරද්දී උන්වහන්සේ මොන වගේ පින්කම් කරපු නිසාද සම්බුදුරජාන් වහන්සේ නමක් බවට පත් වුණාට පස්සේ මහා පුරුෂ ලක්ෂණ 32ක් ලබන්නට තරම් වාග්ය සම්පන්න උනේ යන වගේ අපි කතා කරනවා. ඊට අමතරව මෙහි සඳහන් කරනවා මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත මහා පින්වන්තයා ගිහි ගෙදර වාසය කළොත් මුළු ලෝකයේම දසරාජ ධර්මයෙන් පාලනය කරමින් චක්‍රවර්ති රජ කෙනෙක් බවට පත් වෙන බව. ඉතින් අපි ආරම්භ කරපු අපේ සාකච්ඡාව ඊට පෙර ආතු අපගේ පූජනීය කල්යාණ මිත්‍ර නායක ස්වාමීන් වහන්සේ පිළිගනිමු. අදත් අපේ සාකච්ඡාවට වැඩ සිටින්නේ කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ. පූජනීය නායක ස්වාමින් වහන්සේව নমස්කාර පූරකව සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බෞද්ධ රූපවාහිනියත් බෞද්ධ ගුවන්විදුලියත් මෙවර වර්චුවල් වෙසක් නමින් නවම අත්දැකීමක් එක්කාසු කරගනිමින් තමයි වෙසක් සමරන්නට කටයුතු සම්පාදනය කරලා තිබෙන්නේ. මොකද ස්වාමීන් වහන්සේ මේ පවතින වටපිටාව තුල අපිට මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුලින් හෝ අපිට වෙසක් සමරන්නට හැකියාව ලැබීම ගැන බොහෝ සෙයින්ම තියෙන සතුටක්. මොකද අද අපිට බෞද්ධ රූපවාහිනිය තියෙන නිසා, බෞද්ධ ගුවන්විදුලිය තියෙන නිසා ස්වාමීන් වහන්සේ අපිට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙකකින් 24 පැය පුරාවට කුසල් උත්පාදනය වෙන වැඩපිළිවෙලක ඉන්නට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ වෙසක් ආරම්භීමත් සමගම බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ සිහි කරනුවස් අපි අදින්දලා කතා කරමු ස්වාමීන් වහන්සේ දීඝනිකායේ ලක්කන සූත්‍ර දේශනාව අනුසාරයෙන් හරි අපූර්ව
කතා පුවතක් විස්තරයක් මෙහි සඳහන් වෙනවා. ස්වාමීන් වහන්සේ මෙහි මූලික කටයුතු මට ආරම්භ කිරීමට අවසර. සදහවතුනි භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි තම ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා අමතන්නේ මහණෙනි කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා වදන්තේ ස්වාමීනි භාගතුන් වහන්සේ කියලා පිළිතුරු දී වදාරලා භාගතුන් වහන්සේ පවසනවා මහණෙනි මහා පුරුෂයෙකුට මහා පුරුෂ ලක්ෂණ දෙතිසක් ඇත්තේය 32ක් ඇත්තේය. ඒ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මහා පුරුෂයාට ඇත්තේ ගති දෙකක්මය. උත්පත්ති දෙකයි තියෙන්නේ මහා පුරුෂ ලක්ෂණ ලැබුවොත් යම් කෙනෙක්ට. වෙනත් ගතියක් නැත්තේය. මේ ගති දෙක තමයි තියෙන්නේ මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත මහා පුරුෂයාට වෙන තවත් ගතියක් නැත්තේමය. ඉදින් හේ ගිහි ගෙදර වසයි නම් ධාර්මික වූ ධර්මරාජ වූ චක්‍රවර්ති රාජයා වන්නේය. සිව් මහා සමුද්‍ර සීමා කරගත් සිව් මහා ජනපදයන්හි අධිපතිව දිනාගත් ජය ඇතිව ජනපදයන්හි තහවුරු බවට පත්ව සප්ත රතනයන්ගෙන් යුක්ත වන්නේය. ඔහුට මේ සත්ත්‍ය රතනයෝ වෙති. ඒ මොනවාදයක්? චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්ක රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය සහ සත්වෙනියට තියෙන පරිනායක රත්නය කියන පුත්‍ර රත්නයන්. සතුරු සේනා මැඩලන ශූරවීර පරාක්‍රමයෙන් හෙබි දහසකට වැඩි පුත්‍රයෝ ඔහුට වෙති. ඒ සක්විති රජත මේ සයුර හිම් කොට මේ පෘථුවියෙහි දඬුවමින් තොර අවියාවුදයෙන් තොර දැහැමින් සෙමින් දිනා රාජ්‍ය කරන්නේ වෙයි. ඉදින් ඒ මහා පුරුෂ තෙමේ ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් ලෝ වසාගත් මෝහ පටලයේ සිඳ දැමූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් බවට පත්වන්නේය. ගිහි ගෙදරින් නික්මුණොත් මහණෙනි යම් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත මහා පුරුෂයෙකුට ගති දෙකක්ම වෙයි. අනිකක් නැද්ද? ඉතින් ගිහි ගෙදර වාසය කළොත් සක්විති රජ බවට පත්වන්නේ වෙයි. ශ්‍රමණයෙක් බවට පත් වුණොත් මෝහ පටලය වසාගෙන තිබෙන මේ අවිද්‍යා අන්ධකාරය දුරු කරලා ලෝතුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් බවට පත් වෙයි. එතකොට මේ මහා පුරුෂ ලක්ෂණ 32 නම් මොනවාද? මේ මහා පුරුෂයන්ට ලැබෙන මහා පුරුෂ ලක්ෂණ 32 නම් මොනවාද? මහණෙනි මෙහිලා මහා පුරුෂතමේ මනවින් පිහිටි පාද ඇත්තේ වෙයි. සුප්පතිට්ඨිත පාද. ඒ කියන්නේ යටිපතුල සමතලා යටිපතුලක් ලැබෙනවා. සුප්පතිට්ඨිත පාද. මහණෙනි යම් හේකින් මහා පුරුෂතමේ මනවින් පිහිටි පාද ඇත්තේ වෙයිද? මහණෙනි මෙයත් මහා පුරුෂයෙකුට පිහිටන මහා පුරුෂ ලක්ෂණයකි. එතෙන් සිට ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මහා පුරුෂ ලක්ෂණ 32 පිළිබඳව. ඊට පෙර අපි ස්වාමීන් වහන්සේගෙනුත් මේ සාකච්ඡාවට යම්කිසි අර්ථයක් සිද්ධ කිරීම පිණිස අර්ථයක් ඇති කර ගැනීම පිණිස අනුශාසනාවක් බලාපොරොත්තු වන අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්තුනි, මේ දිනවල අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා ලෝකේ පුරාම පැතිරලා පවතින මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා ජන ජීවිතය අඩාල වෙලා ඒ තුලින් කොහොමද නිවෙස්වල ඉඳගෙන විශේෂයෙන් සාමකාමී පරිසරයක ඉඳගෙන ජීවිතය සතුටින් ගත කරන්නේ කොහොමද කියන කාරණේ ගැන අපිට ගොඩාක් ප්‍රවෘත්ති වලින් දැනගන්න ලැබුණා. ගොඩාක් විදේශ රටවල් වල නිවෙස්වල තියෙන මේ ප්‍රශ්න ගැටලු ඉතාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා ගෘහාශ්‍රිතව විශේෂයෙන් ප්‍රචණ්ඩත්වය වැනි නේ ස්වාමීන් වහන්සේ. ගෘහස්ත හිංසනය වගේ එක පැත්තකින් විශාල වශයෙන් දරුවන්, ඒ වගේම ස්වාමිභාර්යාවන් වශයෙන්, ඒ වගේම වැඩිහිටි පිරිස මේ හැමදෙනාමත් බොහොම අසීරුතාවයට අසහනශීලී තත්ත්වයට පත් වෙලා ඉන්න බව. විශේෂයෙන් අර මහල් නිවාසවල ජීවත් වෙන අය ඒ අයට විශේෂයෙන්ම දීර්ඝ කාලයක් මේ පරිසරයේ දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැති නිසා, ගහක් කොළක් දකින්නේ නැති නිසා කොයිතරම් මේ
පීඩාවට පත් වෙලා ඉන්නවද කියන කාරණේ. ඉතින් ඒ නිසාම දැන් බෞද්ධයන් හැටියට අපේ ලංකාවාසීන් හැටියට අපි කොයිතරම් වාසනාවන්ත වෙලා තියෙනවද ධර්මානුකූලවත් ජීවිතය ගත කරන ගමන් ඒ විදිහට අපි ගොඩක් ඇත්තටම මේ මහල් නිවාස ගොඩක් අඩුයිනේ නාගරිකව දැන් කොළඹ තදාසන්න ප්‍රදේශවල ඒ විදිහට තිබුණාට අපේ වැසියන් ගොඩාක් වාසය කරන්නේ ගොඩක් වෙලාවට මේ තනි තනියෙන් හදාගත්ත නිර්මාණය කරගත්ත සකස් කරගත්ත නිවසක. ඒ නිසා එවැනි පරිසරයක් තුළ මේ අපේ ජීවිතය සතුටින් ගත කරන්නේ කොහොමද? සතුටින් ගත කිරීම සඳහා ධර්මය තමන්ගේ ජීවිතයට වෙනදාටත් වඩා එකතු කරගන්න විදිහ ගැන තමයි ආකාරය පිළිබඳව තමයි අපි මෙතෙක් දුරට මේ ඉහත සාකච්ඡාවලදී අපි සඳහන් කරන්නට යෙදුනේ සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් එළඹෙන වෙසක් පුර පස්වලොස්වක පොහොය නිමිති කරගෙන සම්බුද්ධ විහාරස්ථානයේ බෞද්ධ ආමාත්‍ය ජාලයේ අපි දන්නවා අඛණ්ඩව ඒ විදිහට පැය ගණනාවක්ම අඛණ්ඩව දීර්ඝව සිද්ධ කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා භාවනා වැඩසටහන ආදි වශයෙන් හැම කෙනාටම ධර්මඥානෙ දියුණු කර ගන්නට අවස්ථාව ඒ තුලින් ලැබෙනවා. ඉතින් අපි කල්පනා කළා අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ දැන් අන්තර්ජාලය ඔස්සේ විශේෂයෙන්ම දරුවන්ට දෙමාපියන්ට තරුණ පිරිසට හැම දිනාටමත් මේ වෙසක් දිනය සමරන්නට එහෙම නැත්නම් සිහිපත් කරන්නට මෙනෙහි කරන්නට හැකියාව ලැබෙන ආකාරයේ වැඩපිළිවෙලක් අපි මේ දිනවල ඒ විදිහට සකස් කරගෙන යනවා. ඉතින් ඒ වගේම තමයි අපි අද කතා බහ කරන්නේත් මේ දිනවල අපි සාකච්ඡා කරන්නේම නැත්නම් වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ අපි සිහිපත් කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ඒ විදිහට බුද්ධ චරිතය පිළිබඳව විශේෂයෙන්ම තෙමඟුල පිළිබඳව. ඒ නිසා ඒ තෙමඟුල නිමිති කරගෙන අපි ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ අපි දැන අවබෝධ කරගත්තොත් නැවත නැවත මෙනෙහි කරන්නට තමන්ගේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. පරලොව වශයෙන් උත් ජීවිත සෝපත් භාවයට පත් කරගන්නවා වගේම අපිට ඒ තුලින් ශ්‍රද්ධාව වඩා වර්ධනය කරගන්නට ඒ වගේම ඒ තුලින් ප්‍රඥාව වඩා වර්ධනය කරගන්නට ඊටාම හැකියාවක් තිබෙනවා. ඒ නිසාම තමයි දීඝනිකායේ සඳහන් වන ලක්කන සූත්‍රය ආශ්‍රය කරගෙන බුදුරජාණන් වහන්සේ තුල විද්‍යමාන වුණ ශ්‍රී කාය සම්පත්තිය තුල විද්‍යමාන වුණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් එක් ලක්ෂණයක් මේ ආත්මභාවයේ ලෝතර බුදුරජාණන් වහන්සේට ශ්‍රී කාය සම්පත්තිය තුල පිහිටන්නට පූර්ව ආත්මභාවයන් වල සිද්ධ කරගත්ත පුණ්‍ය කර්මය පිළිබඳව අපි දැන අවබෝධ කරගන්න එක ඉතා වැදගත්. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී කාය සම්පත්තිය දිහා බලාගෙන බුද්ධාලම්මන ප්‍රීතිය උපදවා ගන්නකොට අපි දැනගන්නට අවශ්‍යයි මේ ලක්ෂණය පිහිටන්නට බුදුරජාණන් වහන්සේ විසින් සිද්ධ කරගත්ත මහා ආශ්චර්යමත් පින්කම් මොනවද කියලා දැන කියා ගන්න එකත් ඊටාම වැදගත් වෙනවනේ ස්වාමීනි. එහෙමයි. අනික දැන් සම්බුදුවරුන්ගේ අතීත ජීවිත ගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් සම්බුදුවරුන් අතීත වශයෙන් හඳුනගන්නේ දසපාරමිතාවල ඉන්නේ. එහෙම ස්වාමීනි. පාරමී ධර්මයන්. එතකොට අපි මේ ජාතක කතා අනුසාරයෙන් අපි අතීත කතා පුවත් ඇහුවට මොන කර්මයේ කරපු නිසාද මේ විපාක ලැබෙන්නේ කියන එක අපි බොහෝ විට අහන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීනි. මේ ලක්කන සූත්‍රය තමයි ඒකට තියෙන කදිම නිදර්ශනය ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීනි. ස්වාමීන් වහන්සේ අවසරයි මට මහා පුරුෂ ලක්ෂණ 32 අඛණ්ඩව පවසන්නට. එහෙම ස්වාමීනි. මම මුලින්ම ස්වාමීන් වහන්සේ ඒක සිංහලෙන් පවසලා ඊට පස්සේ අපි සවිස්තරාත්මකව එකින් එක පාලියෙන් සහ සිංහලෙන් විස්තර කරගෙන යමු ස්වාමීන් වහන්සේ. පළවෙනි මහා පුරුෂ ලක්ෂණය සුප්පතිට්ඨිත පාද මනවින් සම වූ පාද පිහිටියේ වේ. ඒ වගේම
යටිපතුල්හි චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත වූයේ වෙයි. දහසක් අර සහිත නිම්වල්ලු සහිත නැඹ සහිත පිරිපුන් වූ චක්‍රයෝ යටිපතුල්හි පිහිටා ඇත. තවද මහණෙනි මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත මහා පුරුෂයාගේ දික් විලුඹ ඇත්තේ වෙයි. දිග ඇඟිලි ඇත්තේ වෙයි. මෘදු යොවුන් අත්පා ඇත්තේ වෙයි. ඊතා නම්‍යශීලී අත්පා ඇත්තේ වෙයි. කොප් ඇටේ උස්ව පිහිටි පා ඇත්තේ වෙයි. ඕලු මුවෙකුගේ බඳු කෙන්ඩා ඇත්තේ වෙයි. සිටගෙනම නොනැමී දෙයත්ල දෙදන ස්පර්ශ කොට පිරිමැදිය හැක්කේ වෙයි. කොපුවක බහල් වූ දෙයක් වූ සැඟවී ගිය පුරුෂ නිමිත්ත ඇත්තේ වෙයි. රන්වන් පැහැයෙන් යුතු රන්වන් සමක් ඇත්තේ වෙයි. සිවිය සියුම් හේයින් කයෙහි දුහුවිලි නොරඳින සියුම් සිවියක් ඇත්තේ වෙයි. තනි තනිව හටගත් ලොම් ඇත්තේ වෙයි. එනම් එක් එක් රෝම කූපයෙහි එක් රෝමය බැගින් රෝම ඇත්තේ වෙයි. උඩුකුරුව කරකැවී ගිය ලොම් ඇත්තේ වෙයි. උඩුකුරුව කරකැවී ගිය තද නිල් පැහැ ඇති අඳුන් වන්ව කුණ්ඩලාවර්තීව රවුම්ව කැරකී ගිය දකුණු අතර කැරකැවී ගිය ලෝමයන් ඇත්තේ වෙයි. බ්‍රහ්ම රාජයෙකුට බඳු ඍජු සිරුරක් ඇත්තේ වෙයි. උස්ව මතු වූ සත්තැනකින් යුක්ත වූ මාංශ ඇත්තේ වෙයි. සිංහ රාජයෙකුගේ බඳු පෙර කයක් ඇත්තේ වෙයි. පිරී ගිය පිටතුරු ඇත්තේ වෙයි. නුගරුකක් බඳු සම වූ ප්‍රමාණ ඇති කය ඇත්තේ වෙයි. ඔහුගේ කය යම් පමණද බඹයද පමණය. බඹේ යම් පමණද ඔහුගේ කය පමණය. සමවට කඳ ඇත්තේ වෙයි. රසනහර ඇත්තේ වෙයි. සිංහ රාජයෙකුගේ බඳු සවිමත් හනු ඇත්තේ වෙයි. 40ක් පමණ වූ දන්තයන් ඇත්තේ වෙයි. සම වූ දත් ඇත්තේ වෙයි. දත් අතර විවර නැතිසේ පිහිටා ඇත්තේ වෙයි. ඊතා සුදු වූ දත් ඇත්තේ වෙයි. දික් වූ පළල් වූ දිව ඇත්තේ වෙයි. කුරවීකයන්ගේ බඳු මිහිරි හඬ බ්‍රහ්මස්වර ඇත්තේ වෙයි. තද නිල් පැහැගත් නේත්‍ර ඇත්තේ වෙයි. වහු පැටවෙකුගේ බඳු ඇස් මණ්ඩල ඇත්තේ වෙයි. දෙබෙම අතර හටගත් ඌර්ණ රෝමය සුදු පැහැයෙන් යුක්තව මොලොක් පුළුන් රොදක් සෙයින් ඇත්තේ වෙයි. මහණෙනි යම් හේකින් මහා පුරුෂයාගේ දෙබෙම අතර හටගත් ඌර්ණ රෝමය සුදු පැහැයෙන් යුක්තව මොලොක්ව පුළුන් රොදක් සෙයින් ඇත්තේ වෙයිද මහණෙනි මෙයත් මහා පුරුෂයෙකුට පිහිටන මහා පුරුෂ ලක්ෂණයකි. තවද මහණෙනි මහා පුරුෂ තෙමේ පිරිපුන් නලල් තලයකින් යුක්ත සිරසක් ඇත්තේ වෙයි. මහණෙනි යම් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත මහා පුරුෂයෙකුට ගති දෙකක්ම වන්නේය. අනිකක් නැද්ද? ගිහි ගෙදර වාසය කරොත් චක්‍රවර්ති රාජ බවට පත්වන්නේය. හෙතෙමේ ශ්‍රමණීයෙක් බවට පත් වූවොත් තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් බවට පත්වන්නේය කියලා ස්වාමීන් වහන්සේ මෙහි සඳහන් කරනවා. ඊට පස්සේ මෙහෙම තියෙනවා සඳහනක්. මහණෙනි මහා පුරුෂයෙකුට පිහිටන දෙතිසක් වූ මේ මහා පුරුෂ ලක්ෂණයෙන් සසුරෙන් බැහැර වූ ඍෂිවරු පවා මතකේ රඳාගෙන සිටිති. මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව සසුරෙන් බැහැර ඍෂිවරු පවා දැනගෙන ඉන්නවා කියනවා. මේ මහා පුරුෂ ලක්ෂණ මහා පුරුෂයෙකුට පිහිටනවා කියලා. නමුත් මහණෙනි මේ කර්මයේ කළ බැවින් මහා පුරුෂ ලක්ෂණ ලැබෙයි කියා ඔහු නොදනිති. මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය දන්නවා. කුමන කර්මයේ කරපු නිසාද ඒ අදාළ මහා පුරුෂ ලක්ෂණ ලැබෙන්නේ කියලා ඒ ඍෂිවරු දන්නේ නැහැ කියන ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් විශේෂයෙන් දැන් ලෝතර බුදුරජාණන් වහන්සේ දැන් මේ ප්‍රදේශවල වැඩ ඉන්නවා කියලා රාවේ ප්‍රතිරාවේ ගම් නියංගම් වලට යනකොට ඒ ඍෂිවරු පවා ඒ වගේම මේ කාරණා පිළිබඳව දන්න අය පවා ඒ ප්‍රදේශවල ඉන්න අයට ආරංචිය දෙනවා නේ ස්වාමීනි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණින් යුතු මහා පුරුෂයන් වහන්සේ දැන් මේ ප්‍රදේශවලට වැඩම කරලා ඉන්නවා කියලා නේ ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි එතනින් සඳහන් කරන ඇතැම් අවස්ථාවන් වල හරියටම පරීක්ෂා කරලා බලන්න එහෙම මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙනවද? මහා පුරුෂ ලක්ෂණ 32ම නැත්තම් සැක කරන්න මහා පුරුෂ ලක්ෂණ 32ම නැත්තම් එහෙම කෙනෙක් බුදු කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා ඒ අය සෝනන්ස ඉලක්ක කරලා ප්‍රත්‍යක්ෂ කරලා කියනවා මහා පුරුෂ ලක්ෂණ 32ම තිබිය යුතුයි 32කින් එකක් හරියට නම් එහෙම කෙනෙක් කවදාවත් බුදු වෙන්නේ නැහැ කියලා. එහෙම සම්. ඒතර කොහොම විද්‍යාවක් එකල තිබිලා තියෙනවද සසුනෙන් බැහැර? එහෙම සම්. මේ ස්වාමීන් එහෙම සම්. ඉතින් ඇත්තටම මේ
ඒ අය එක පැත්තකින් අර සසර පුරුදුතාවය නිසාම මේ ඒ අය තවාසනාවන්ත වෙලා ඇති ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ ස්වාමීන් වහන්සේ. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් අන්‍යාගමික ඒ පිරිස ඇතැම් අවස්ථාගත දැන් අපි ගත්තොත් එහෙම සංස කුද්දක නිකායේ සුත්ත නිපාතයේ පාරායන වර්ගයේ බාවරී තාපසයාගේ ප්‍රධාන ගෝලියෝ 16 දෙනෙක් හිටියනේ. එහෙම. අජිත මානවක ඇතුළු. එහෙම. ඒ ගෝලියෝ 16 දෙනාම රහත් වුණා 80 මහා ශ්‍රාවකයන්ට අයත්. එහෙම. ඒතර ඒ අයගේ ගුරුවරයා වෙච්ච, ඒ කියන්නේ අජිත මානවක ඇතුළු ඒ ගෝලියෝ 16 දෙනාගේ ගුරුවරයා වෙච්ච බාවරී තාපසයා ඒ තමන්ගේ වැඩිහිටි ගෝලයා වන අජිත මානවකට කතා කරලා කියනවා මාගේ ප්‍රියාදර පුත්‍රය නුඹලා ගිහිල්ලා බලන්න හරියටම මේ මහා පුරුෂයෙක්ද කියලා. එහෙම සම්මත. හරියටම මහා පුරුෂයෙක් විතර නම් ආයිමාව හොයාගෙන ඉන්න එපා. ඒ මහෝත්තමයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන කලාතුරකින් ඒ උත්තමයන් වහන්සේ ළඟම වහන වෙන්න. එහෙම. ඒතර කොහොම විද්‍යාවක්, කොහොම ඥානයක්, කොහොම දැක්මක් ඒ ප්‍රජාවට තිබිලා තියෙනවද නේ ස්වාමීන් වහන්සේ? එහෙම සම්මත. එහෙම. ඉතින් අපි විශේෂයෙන් මේ කාරණා දැන කියා ගන්න ලැබීමමත් ඇත්තරම පින්නතුන් හැම දිනාටම ඊටාම භාග්‍යයක් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙමයි. අපි එහෙනම් එකින් එක විස්තර කරමු නේ ස්වාමීන් එහෙම වහන්සේ. පළවෙනි ලක්ෂණය. සුප්පතිට්ඨිත පාදෝ. සමව පිහිටා ඇති යටිපතුල ඇත්තේ වේ. එහෙම. සුප්පතිට්ඨිත පාද කියලා කියන්නේ අවසර සංස විස්තර කරන්න. එහෙම. මහණෙනි යම් හේකින් තථාගත තෙමේ పూర్ව જાතියෙහිදී పూర్ව භවයෙහිදී పూర్වයෙහි සිටිතැන්හිදී పూర్වයෙහි මනුෂ්‍ය ඌයේම කුසල් දහම් පිළිබඳව නොපෙරළෙන සිතක් ඇතිව නොපෙරළෙන ස්වභාවයෙන් යුක්තව කුසල් දහම් දැඩිව සමාදන්ව සිටියේ වේ. කියන්නේ හිත පෙරළ ගන්නේ නැතුව කුසලයෙන් පිරිහෙන්නේ නැතුව කුසල ධර්මයන් තුලම අකණ්ඩව තමන්ගේ හිත පවත්වලා තිනවා කියනවා. අපගේ බෝසතාණන් වහන්සේ කියන්නේ පෙරම් පුරණ කාලේ. එහෙම. කාය සුචරිතයෙහි, වාක් සුචරිතයෙහි, මනෝ සුචරිතයෙහි යෙදුනේය. දන් බෙදීමෙහි, සිල් රැකීමෙහි, උපෝසත සිල් රැකීමෙහි යෙදුනේය. මවට උවටන් කිරීමද, පියාට උවටන් කිරීමද, ශ්‍රමණයන්ට උවටන් කිරීමද, බ්‍රහ්මණයන්ට උවටන් කිරීමෙහිද යෙදුනේය. කුල දෙටුවන්ට උවටන් කිරීමෙහි යෙදුනේය. අන්නේ වූ අධිකුසල ධර්මයන්හිද යෙදුනේය. ඒ කර්මයන් කළ බැවින්, ඔහු ඒ කර්මයන් කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඊතා බලවත්ව කළ බැවින්, බොහෝ සෙයින් කළ බැවින්, කය බිඳී මරණින් මතු දෙවියන් අතර උපදින්නේ වේ. ඔහු ඒ දෙව්ලොවින් අන්‍ය වූ දෙවියන් අභිබවා දස කරුණකින් පෙරටුව සිටි. එනම් දිව්‍ය වූ ආයු, වර්ණ, සැප, ඓශ්චර්ය, අධිපතිභාවය, දිව්‍ය වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වශයෙනි. ඔහු එයින් චුතව මිනිස් බවට පැමිණියේම මෙහි මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම් මනවින් පිහිටි පා ඇත්තේ වෙයි. පාදයන් බිම සමව තබන්නේ වෙයි. සමව උඩට ඔසවන්නේ වෙයි. සම වූ මුළු යටිපතුලම පොළොවේහි ස්පර්ශ වන්නේය. සුප්පතිරිත පාද ලක්ෂණය සහ ඒක ලබන්නට හේතුව. හේතුව නේ ස්වාමීන් වහන්සේ. ඉතින් විශේෂයෙන් එදිනෙදි සඳහන් වුණේ මේ ඒ පූර්වාත්ම භාවයන් වල පාරමී ධර්මයන් සම්පූර්ණ කරගන්න කොටත් විශේෂයෙන් මේ අකණ්ඩව නොපිරිහෙලා ඊටාම ඒ විදිහට වීර්ය සම්පන්නව සමබරව කුසල කර්මයන් සිද්ධ කරපු නිසා නේ ස්වාමීන්. දැන් මෙතෙන්දි සඳහන් වෙච්ච පින්කම් දිහා බලනකොට කුසල කර්මයන් දිහා ගත්තාම දැන් විශේෂයෙන්ම දම් පින්කම් සිද්ධ කළා වගේම විශේෂයෙන් කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය කියලා කියන තුන්දොරම ඒ විදිහට ආරක්ෂා කරගෙන ඒ විදිහට කුසල කර්මයන් රැක්සගත බව තමයි සඳහන් වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම දන් දීම, සිල් රැකීම, උපෝසත සිල් ආරක්ෂා කිරීම. එහෙමයි. මෑණියන්ට, පියාණන්ට, ශ්‍රමණවරුන්ට, බ්‍රාහ්මණයන්ට, එතකොට කුලයෙහි වැඩිහිටියන්ට සැලකීම ආදියත් කරලා තියෙන අපි ඒ ගැන කතා කළ යුතුයි ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් බෝධිසත්වයන් වහන්සේ නමක් මේ සම්පූර්ණ කරන ඒ විදිහට විශේෂ කාරණාවලට කියන බුද්ධ කාරක ධර්ම කියලාත් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් විශේෂයෙන් මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් අතරින් දැන් යටිපතුල
විශේෂයෙන් සමව පිහිටන පිටිපතුලකින් යුක්තව ඒ විදිහට ඒ පාද ලක්ෂණය බුදුරජාණන් වහන්සේට පිහිටිය නිසා එපමණක් නෙවෙයි මේ ඊටාම සමබරව තමයි පොළොවේ පතිත කරන්නෙත් ඒ වගේම සම්බරව තමයි ඔසවන්නෙත් ඒ වගේම ඒ වගේ ගෙන යන්නෙත් බොහොම ඒ විදිහට සමබරව තමයි මේ ඒ පාද ලක්ෂණය මෙහෙවීම කටයුතු සිද්ධ කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ඊට හේතුව තමයි එතකොට දැන් මුලින් සඳහන් කරන්නට යෙදුණු දාන ආදී පින්කම් සිද්ධ කිරීම වගේම කුලදෙට්ටුවන් පිරීම කියලා කියන කාරණය නේ ස්වාමීන් වහන්සේ. කුලදෙට්ටුවන් පිරීම කියන කාරණය. ඒ වගේම ගෙලුණුන්ට උපස්ථාන කිරීම ආදී වශයෙන් සිද්ධ කළ යුතු ඒ සියලුම පින්කම් ඊටාම මනවින් ඒ වගේම ඊටාම දක්ෂ ලෙස සිද්ධ කරපු නිසා තමයි බුදුරජාණන් වහන්සේට මේ ලක්ෂණය මේ ආකාරයෙන් පිළිටන්නට හේතු වුණේ නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ මෙහි විශේෂයෙන් සඳහන් කරනවා ඒ යෙදිච්ච අධිකුසල ධර්මයන් තුල ඒ කියන්නේ දාන සීල භාවනා ආදී ඒ අධිකුසල ධර්මයන් තුල මෑණියන්ට පියාණන්ට ගුරුවරුන්ට කුලදෙටුවන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කිරීම එකවතාවකට දෙවතාවකට කාල සීමාවකට විතරක් සීමා කළා නැහැ. මේ සඳහන් කරන ස්වාමීන් වහන්සේ යලි යලි කළ බැවින් නැවත නැවත කළ බැවින් ඊට බලවත්ව කළ බැවින් බොහෝ සීන් කළ බැවින් මරණින් මතු දෙවියන් අතරට ගියා කියනවා. එහෙම ස්වාමීන් වහන්සේ. එහෙනම් ස්වාමීන් මරණින් මතු දෙවියන් අතරට යන්න පිනක් වුණත් ස්වල්ප වශයෙන් කරලා මදි. දැන් ඇතම් කෙනෙක් කියනවනේ පින නම් ඕනේ නැහැ. ආයි උපතක් ඕනෙත් නැහැ. ඉක්මනට නිවන් දකින්නයි ඕනේ කියලා. එහෙම. නමුත් සංස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින්ම අපි මහන්සි ගන්න ඕනේ නිවනට හිත පිහිටවන්න නෙමෙයි. එහෙම. සතර පායෙන් අපේ හිත මුදවන්නයි මුලින්ම මහන්සි ගන්න ඕනේ. මොකද අපිට තියෙන මූලිකම අනුතර ස්වාමීන් වහන්සේ මේ සතර පායේ වැටෙන්න තියෙන ඉඩකඩ. ඒතර සතර පායේ වැටෙන්න තියෙන ඉඩකඩ කියලා කියන්නේ මේ හිතේ හැදෙනව ආශ්‍රවයන් කෙලෙස් හැදෙනවා නරක තිරිසන් പ്രേත අසුර කියන සතර පායට අපි අරගෙන යන්න පුළුවන් කෙලෙස් ආශ්‍රව. එහෙනම් මුලින්ම කරන්නට ඕනේ සතර පායේ අපි උපද්දන ආශ්‍රවයන්ගෙන් අපි අත්මිදිලා අඩුම ගානේ සෝවාන් මගපලේවත් පිහිටන්නට අදිෂ්ඨාන කරගන්න එකනේ. එහෙම සම්මත. සෝතාපට්ටියන් ඇති කරගන්න එකනේ. එහෙම. නැසෙ මේ මගේ අතේ තියෙනවා මේ ලබනෝරුව කන්දාරණ සේනාසනෙන් මේ මෑතකදී අපේ කාලය තුල කරපු මහානීය පින්කමේ පුණ්‍ය ප්‍රතිඵලයක්. එහෙම සම්මත. පරමත්ත කියලා තමයි හඳුන්වන්නේ ටැබ් පරිගණක යන්ත්‍රයේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. ඉතින් මේක හරි වටිනවා. මොකද මේක කිහි පැවිදි කතාවක් නෑ. මෙහි සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ ඇත්තට මේ පරමත්ත ඒ කියන්නේ වැඩපිළිවෙල ලබනෝරුව කන්දාරණ සේනාසනේ ඒ වගේම විභජ්‍යවාද වැඩසටහන එක්ක අපි මහා ධර්ම සම්භාෂණයක් සිද්ධ කළා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී වික්ෂුන් වහන්සේලා 5000ක් වඩමෝලා මෙවැනි ටැබ් පරිගණක යන්ත්‍ර පරිත්‍යාග කළා. ඉතින් මා විසින් මේ ප්‍රථම වට තමයි මාධ්‍යයට මේක අරගෙන ආවේ. සංස මම මෙහි සඳහන් කරන්නම් මේ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත උත්තමයා ගිහි ගෙදර වාසය කරොත් මොන වගේද වෙන්නේ කියලා මෙහි පාලි කුර්සමන් සඳහන් කරන්න ස්වාමීන් වහන්සේ. සෝ තේන ලක්කනේන සමන්නාගතෝ සචේ අගාරං අජ්ජාවසති රාජා හෝති චක්කවත්ති ධම්මිකෝ ධම්ම රාජා චාතුරන්තෝ විජිතාවි ජනපදත්තා චරියාපට්ටෝ සත්තරතන සමන්නාගතෝ තස්සිමානි සත්තරතනානි භවಂತಿ සෙය්‍යති ඉදං චක්කරතනං හත්තිරතනං අස්සරතනං මණිරතනං ඉත්තිරතනං ගහපති රතනං පරිනායක මේව සත්තම මේ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මේ ගිහි ගෙදර වාසය කරොත් එහෙම මේ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත උත්තමයා සක්විති රජ වුණොත් නේ චක්‍රවර්ති රජ කෙනෙක් බවට පත් වුණොත් පත් වෙනවා. ලැබෙන රත්නයන් හතක් පිළිබඳව. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ ඒ රත්න හත පිළිබඳව චක්ක රතනේ, හත්ති රතනේ, අස්ව රතනේ, මණි රතනේ, ස්ත්‍රී රතනේ, ගහපති රතනේ, ඒ වගේම පුත්‍ර රතනය, පරිනායක රත්නය කියලාත් කියනවා. ඒ කියන්නේ සූරවීර පුතු 1000ක් කර්මානුරූපීව ලැබෙනවා. චක්‍රවර්ති රජුරවන්ට. ඒ ස්වාමීන් මේ විදිහට සක්විති රජ ඕයේ කුමක් ලබයිද? ඔහු මිනිස්සු කිසිදු සතුරෙක විසින් විරුද්ධකාරයෙකු විසින් නොමැඩලිය හැක්කේ වෙයි. සතුරන්ට පරද්දන්න බෑ කියනවා. කිසි ලෙසකින්වත් කොයිතරම් දක්ෂ වුණත් පරද්දන්න බෑ. කිසිම යුද්ධයක් කරලා කිසිම කුමන්ත්‍රණයක් කරලා සතුරන්ට පරද්දන්න බෑ චක්‍රවර්ති රජුරුවන්. රජ බවට පත් වූ විට මේ ලබයි.
කෙනෙකුට යටපත් කරන්න බෑ කියනවා. මොකද්ද ස්වාමීන් වහන්සේ කරපු කර්මයේ හේතුව? කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය, දන් දීම, සිල් රැකීම, උපෝසත සිල් ආරක්ෂා කිරීම, මවට පියාට උවටන් කිරීම, ශ්‍රමණයන්ට උවටන් කිරීම, බ්‍රහ්මයන්ට උවටන් කිරීම, කුල දෙටුවන්ට පිදීම. කුල දෙටුව කියද්දී වචනේ ටිකක් ව්‍යක්ත වැඩි නම් අම්මගේ පැත්තේ වැඩිහිටි නෑයෝ. තාත්තගේ පැත්තේ වැඩිහිටි නෑයෝ. Tamanට උදව් උපකාර කරපු වැඩිහිටි ඥාතීන් ඒ කියන්නේ අම්මා තාත්තා ආච්චි සීයා බාප්පලා මහප්පලා පුංචි අම්මලා ලොකු අම්මලා එතකොට අයියලා අක්කලා නේ ස්වාමීන් පවුලේ සියලු සහල ඥාති සියලු වැඩිහිටි අය කුල දෙටුව හැටියට තමයි මෙහි සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ. ඒතර මේ අයට ගරුසරු දක්වපු නිසා තමයි චක්‍රවර්ති රජ කෙනෙක් වුණාට පස්සේ ඒ චක්‍රවර්ති රජුරුවන්ගේ යටපත් කරන්න බැරි තව කෙනෙකුට. එහෙම සම්මාස. ඉතින් ඔහු ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් ලොව වසා ඇති මෝහ පටලයේ ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. ඔහු බුදුවරයෙක් වූයේ කුමක් ලබයිද? බුදු කෙනෙක් වුණාට පස්සේ අර අධි කුසල ධර්මයන් සමාදන් වීම හේතු කරගෙන සංසාරේ අතීතයේ පාරමිතා පිරීම හේතු කරගෙන බුදු වුණාට පස්සේ මොකද්ද ලබන්නේ? එහෙම. අභ්‍යන්තර වූ හෝ බාහිර වූ හෝ සතුරන් විසින් හෝ විරුද්ධකාරයන් විසින් හෝ රාගයේ විසින් හෝ දේශයෙන් හෝ මෝහයෙන් හෝ ශ්‍රමණීයෙකුට වේවා බ්‍රහ්මයෙකුට වේවා දෙවියෙකුට වේවා මාරයෙකුට වේවා බ්‍රහ්මයෙකුට වේවා ලෝකේ කිසිවෙකුට වේවා තථාගතයන් වහන්සේව නොමැඩලිය හැක්කේ වෙයි. බුදුවරයෙක් වූ විට මේ ලබයි. එහෙනම් මේ කුසල් දහම් ගැන අපි කතා කළ යුතුම යුගයක් ස්වාමීන් වහන්සේ මේක. එහෙම සම්මත. දැන් බුදුරජාණන් වහන්සේට නොයෙකුත් විදිහේ විදිහට කරදර පීඩාවන් පත් කරන්න නොයෙක් දෙනා උත්සාහ කරන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දේවදත්ත හාමුදුරුවෝ ඇතුළු කොට ඇති විශාල පිරිසක් ගිහි පැවිදි විශාල පිරිසක් තැත් කළා බුදුරජාණන් වහන්සේට චම්මාකාරයකින් ඒ විදිහට වද හිංසාවට පත් කරන්න. නමුත් ඒ කිසිම අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේට ඒ විදිහේ අපහසුතාවයකට පත් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒකට හේතුව තමයි දැන් මේ කියපු කාරණා නේ ස්වාමීන් වහන්සේ. අධි කුසල ධර්මයන් සමාදන් වීම. කර්මයන් සමාදන් වීම නේ ස්වාමීන් වහන්සේ. දැන් සමහර දැන් අධි කුසල ධර්මයන් කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මොනවද අධි කුසල ධර්මයන් කියලා. දැන් මෙහි සඳහන් කරනවා. කියන්නේ හිතින් වැටුන්නේ නැහැ. එහෙම. හිතට විපත් ගෙන දෙන අකුසල් හිතට ගත්තේ නැහැ. එහෙමයි. වචනේ මෘදු මොලොක් ඒ කියන්නේ ආදරබර නම්‍යශීලී සුගම සුපිරිසිදු වැදගත් භාවපූර්ණ වචන අර්ථ සම්පන්න වචන කතා කරලා තියෙනවා. එහෙමයි. කයින් දුසිරිත කරලා නැහැ. මේව තමයි අධි කුසල ධර්මයන් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමයි. ත්‍රිවිධ ద్వාරයෙන් ద్వාරය ආරක්ෂා කරගෙන ඒ ద్వාරය තමන්ටත් අන් අයටත් මේ යහපතක් වෙන විදිහට මේ තුන්දොර මෙහෙवला තින් නිසා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලියි. නැස එතකොට චක්‍රවර්ති රජ කෙනෙක් වුණොත් ඒ චක්‍රවර්ති රජුරුවන් උපක්‍රම කරලා යුද්ධ කරලා පරද්දන්න බෑ. බුදු කෙනෙක් වුණොත් එහෙම දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණක් බ්‍රහ්මණින් සහිත දෙවිනිස් ප්‍රජාවින් යුක්ත ලෝකයේ තථාගතයන් වහන්සේව බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් හෝ කිසිම හේතුවකින් කෙලෙස් වලට යටපත් කරන්න බෑ. මේ සඳහන් කරනවා රාගයෙන් වේවා, ද්වේෂයෙන් වේවා, මෝහයෙන් වේවා කිසිම ආකාරයකින් කිසිම කෙනෙකුට කිසිම අයුරකින් භාගතුන් වහන්සේව මැඩලන්න බෑ කියනවා. එහෙමයි. හොඳ උදාහරණ ස්වාමීන් වහන්සේ අර මාර දුවරු පිළිබඳව කතාව මතක් කරන්නට ඕනේ ස්වාමීන් වහන්සේ මේ. එහෙම සම්මත. විශේෂයෙන්ම මාර දුවරු තුන්දෙනා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ එක එක ආකාරයෙන් නොඑක ආකාරයෙන් දැන් අපි හිතනවා බොහෝම දැන් තරුණ කෙනෙක් නේ සම්මත. තරුණ යොබ්බන වයසේ කෙනෙක් කැමති වෙන්න මොන ආකාරයෙන්ද ඒ විදිහට පෙන්නලා තරුණ බව පෙන්නලා මේ රාගය ඉස්මතු කරන්නට සෑහෙන දුරට සෑහෙන උත්සාහ කළා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ කිසිම අවස්ථාවකදී මේ බුදුරජාණන් වහන්සේව ඒ විදිහට රාගය මුල් කරගෙන විදිහට මැඩලන්න බැරි පුළුවන්කමක් තිබෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒක දේශයත් එහෙමනේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. උපක්‍රමශීලීව සංවිධානාත්මකව දැන් අපි ගත්තොත් ජේතවනාරාමයේ අර සුන්දරීගේ කතාව. එහෙම. සුන්දරීව මරලා නිගන්ට ඇතුළු පිරිස මල්ගොඩේ හැංගුවනේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. බැලිය අවුස්සල ගන්න මොන හරි කරලා. අඩුගානේ මේ රජවරුන්ට කියලා කොසල් රජුරන්ට කියලා පැමිණිල්ලක්වත් බලාපොරොත්තු වුණා. එහෙම. කියන්නේ සාමාන්‍යයෙන් අපිට අකටයුතුකමක් වුණාට පස්සේ අපි පොලිසියට යනවා ස්වාමීන් වහන්සේ. එහෙම. මට මෙහෙම දෙයක් වුණා කියලා අපි උසාවියට ගිහිල්ලා නඩු දානවනේ. එහෙම ස්වාමීන්. දැන් එහෙම දෙයක් හරි ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්.
තණ්හා රති රඟා කියලා කියන මාර දූවරු දුවරු තෙත්වය. තුන් දෙනා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊට පස්සේ මේ අර මේ සුප්පතිත්ත පාදය ලැබීමට හේතු වන ඒ විස්තර ටික සවනස ගාථාවන්ගෙන් ගාථා කීපයකින් පවසන සංස මේ දිගින් දිගටම මේ විදිහට දේශනාවේ සඳහන් කරනවා. සංස තවත් කාරණයක් දැන් මේ ලක්ෂණ සූත්‍රයේ මේ විදිහට ශ්‍රවණය කරනකොට තම සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේ නමකට තියෙන ලක්ෂණ ලබන්නටත් ඒ වගේම සිද්ධ කරපු කුසල කර්මයේ පිළිබඳව සිහිපත් කිරීමත් දැන ගැනීමත් බුදුරජාණන් වහන්සේ නමකට හැර අපිට ඇයි අවශ්‍ය වෙන්නේ? අපිට මොකටද කියලා හිතෙන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම එවැනි ශාස්ත්‍රඥ වහන්සේ නමක් අපිට ලබන්නටත් දැන් හැමෝටම මේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්නට කියලා කියන කාරණේ නෙවෙයි. එහෙමයි. දැන් මෙතෙන්දී විශේෂයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මයන් ස්වයම්භූ ඥානෙ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදා ශ්‍රී සද්ධර්මය අනුගමනය කරනකොට අපිටත් මේ විදිහට නිවන් අවබෝධ අරිහත් මාර්ගඥානෙන් විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට මේ කුසල කර්මයන් සිද්ධ කර ගැනීම අපිට බෙහෙවින්ම උපකාර වෙනවා නේ සම්නස. ඒකට හේතුව එහෙමයි. ශ්‍රද්ධාව පුදවා ගැනීමේදී දැන් බුද්ධ රත්නය පිළිබඳව ශ්‍රද්ධාව පුදවා ගැනීම ඉතාම වැදගත් නේ. පැහැදිලිවම එහෙමයි. නේ සම්නස. එහෙමයි. ඒ වගේම කුසල් වඩන්නට අපිට බොහෝ කැමැත්තක් ආසාවක් ඇති වෙනවා. එහෙම සම්නස. අනේ මේ කුසල් වඩනවා කියන්නේ කොච්චර සුන්දරයිද කියලා දැන් මේ ලක්ෂණ සූත්‍රේ පුරාවටම මේ කුසල් වැඩිීමේ සුන්දරත්වය ගැන තමයි විග්‍රහ කරන්නේ. එහෙම සම්නස. කර්මයේ තිනවා මොන විපාකේ නිසාද ඒ කර්ම විපාකේ කියන්නේ කොමන කර්මයෙන්ද මේ කර්ම විපාකේ ලැබුණේ කියන එක නිසා මේක විස්තර කරන්නේ. එහෙම සම්නස. එහෙමයි. එසේ මේ සඳහන් කරනවා මෙහෙම. භාගතුන් වහන්සේ මේ වදාළසේක එය මේ අයුරින්ද කියනු ලබයි. මම ඒක සිංහල ටික විතරක් පවසන්න ස්වාමීන් වහන්සේ. හිතේ මේ සැබෑබස් පැවසීමද කුසල ධර්මයන්ද ඉන්ද්‍රිය දමනයද සංවරයද පිරිසිදු සිල් ඇති බවද උපෝසත සිල් ඇති බවද දන් දෙමින් හිංසාවෙන් තොරව සැහැසි නොවි යහපතෙහි ඇලුනේ වෙයි. මේ ධර්මයන් දැඩිව සමාදන්ව සම්පූර්ණත්වයට පත් කළේය. ගුණධර්ම දියුණු කරපු ආකාරය. එහෙම සම්නස. එතකොට තවත් දෙයක් තියෙනවා සම්නස. දැන් මෙතෙන් දැන් සිහිපත් කළ යුතුයි. අපි දැන් දැනගන්නේ මේ බණ පොතෙන්නේ අපි දැනගන්නේ ධර්මයේ දැනගන්න බණ පොතෙන්නේ. එහෙමයි. එතකොට මේ ධර්මයේ දැන ගැනීම ඊටාම මේ තමන් විසින්ම පින්කම් සිද්ධ කරගෙන කුසලයක් රැස් කරගෙන ඊටාම වැදගත්නේ. එහෙමයි. මේ විදිහට අසංකාරික විදිහට නේද? කුසලයක් රැස් කර ගැනීම තමයි මහත්ඵල මහානිසංස වෙන්නට උපකාර වෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් දේශනා කළා තවත් කෙනෙක් කියන නිසා පින්කම් සිද්ධ කරාම ඒක ඒ කුසලයේ ශක්තිය ඒ විදිහට දුර්වල වෙනවා කියලා. නේ සමනස. ඒ කියන්නේ කරන්නම් වාලේ තවත් අය කරනවා දැකලා හෝ කියනවා හෝ නිසා දැන් මේ අපි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්මයේ දැනගන්නකොට ඒ ධර්ම කාරණාව තුළ වුණත් ඒ විදිහට අපි කියමුකෝ කතා ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා කියලා. දැන් තවත් කෙනෙක් දැන් බුදුරජාණන්සේගේ ජීවිතය පිළිබඳව අපි දැන් විදිහට දැන් මේ සඳහන් කරගෙන යන්නේ. එහෙම නැත්නම් මේ සොයමින් යන්නේ. එතකොට අර බණ පොතෙන් ලැබෙන සංඥාව ආත්ම සංඥාව ඒ විදිහට කෙනෙක් ආශ්‍රය කිරීමෙන් ලබා ගන්න මේ දැනුමට වඩා ඒක කෙනෙක් කියනකොට ලැබෙන අපිට දැනෙන ආත්ම සංඥාවට වඩා මේ තුලින් ලැබෙන සංඥාව ඊටාම මේ අපිට මැඩලන්න පුළුවන් සංඥාවක්. ඒ කියන්නේ ධර්මයෙන් ලැබෙන පණිවිඩය. ධර්මයෙන් ලැබෙන පණිවිඩය නේ ස්වාමීන් වහන්සේ. ඒතර ධර්මයෙන් ලැබෙන පණිවිඩය තුල ආත්ම සංඥාවක් නැහැ නේ. එහෙමයි. ඒතර ධර්මතාවය විස්තර වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. ධර්මතාවය විස්තර වෙන්නේ. අතෙන්දී තවත් කෙනෙක් පින්කමක් සිද්ධ කර අනේ මෙයා කියපු නිසා තමයි මේ පින්කම කරේ. අනේ මේ කරන නිසා තමයි කරන්නේ කියලානේ ගොඩක් වෙලාවට හිතෙන්නේ. එතකොට අර ආත්ම සංඥාව නැති කරගන්න ලොකු වෙසක් දරන්න සිද්ධ වෙනවා සම්නස්. ඒ නිසාම තමයි බුදුරජාණන් දේශනා කළේ අර විශේෂයෙන්ම මේ තමන් විසින්ම සිද්ධ කරගන්න කුසල කර්මයේ මහත්ඵල මහානිසංස වෙනවා කියලා සම්නස්. එහෙමයි. එසේ වගේ මේ මහෞත්තමයන් වහන්සේලා
සැබෑ බස් පැවසීම කරලා තියෙනවා. එහෙම. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් සත්බුදු රජාණන් වහන්සේලාට වන්දනා කරනකොට ඒ වන්දනා කරන ගාථාවේ තියෙනවනේ තේ ජනා අපිසුනා කියලා. එහෙමයි. කියන්නේ සත්බුදු රජාණන් වහන්සේලා මේ කේලම් කිව්වේ නෑ කියනවා. එහෙම. සසරේ. එහෙම. කියන්නේ සැබෑ බස් පවසලා තියෙනවා. අර්ථ සම්පන්න දෙයක්මයි කතා කරලා තියෙන්නේ. එහෙම. කියන්නේ උන්වහන්සේලාගේ මුවින් උන්වහන්සේලා පිට කරලා තියෙන්නේ ලෝකයාට දෙලෝ යහපත පිණිස සසරෙන් එතර වීම පිණිස හේතු වෙන අදාළ පණිවිඩයක්. එහෙම සම්මත. මොනවා හරි වැල් වටාරම් සමාජමය ඕපාදූප කතා කරලා නැහැ ස්වාමීන් වහන්සේ කිසිම ආකාරයකින්. එහෙම සම්මත. එහෙම. ඒ වගේම කුසල ධර්මයන් ඉන්ද්‍රිය දමනය කරලා තියෙනවා. ඉන්ද්‍රිය දමනය කියන එක ස්වාමීන් වහන්සේ ලේසි වැඩක් නෙමෙයි. එහෙම සම්මත. ඉන්ද්‍රිය දමනය කරලා තියෙනවා. ඒ වගේම පිරිසිදු සිල් ඇති බව. පිරිසිදු සිල් ඇති බව කියලා කියන්නේ අඛණ්ඩව සිල් ආරක්ෂා කිරීම වෙලා තියෙනවා. අඛණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස කියලා තියෙන ඔන්නේ සම්මත. පැහැදිලිවම අරියකාන්ත සීල විස්තර කරා. අරියකාන්ත සීල එහෙම. එහෙමයි. උපෝසත සිල් ඇති බව. පොයට සතර පොහොයට එහෙම නැත්නම් පසළොස්වකට වේවා අනිකුත් පොහොයන් වලට වේවා අටසිල් සමාදන් වෙලා තියෙනවා. එහෙම සම්මත. ඒ වගේම දන් දෙමින් හිංසාවෙන් තොරව දන් දීලා තියෙනවා අනුන්ට හිංසා නොකොට. ඒ කියන්නේ බලෙන් කාගෙන් හරි අරගෙන කාටවත් දීලා නෙමෙයි. එහෙම. සැහැසි නොවි කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ හිමියා අහිමියා කරලා ගන්නවනේ. එහෙම. සැහැසිනවා කියලා කියනවා සාමාන්‍ය දරුණුව. එහෙම. කියන්නේ දුන්න නැත්තම් බලාගෙනයි. එහෙම. තරජනය කරලා ගන්නවා. එහෙම. තරජනය කරලා අරගෙනත් අපිට කාට හරි දෙන්න පුළුවන්. එහෙම. යම් දෙයක්. අපි හිතුවා මේ වකවානුව කියලා. එහෙම. ඔහෙ දෙනවද නැද්ද? එහෙම. ඔහෙ දෙන්නේ නැත්තම් අපි දන්නවා ගන්න විදිය. එහෙම. එතකොට බයට දෙන්නත් පුළුවන්. හැබැයි ඒකට කියන්නේ සැහැසිව ගන්නවා කියලා. සැහැසිව දෙනවා කියලා. එහෙම සම්මත. අපගේ මේ මහා බෝධිසත්වයන් වහන්සේ සංසාරේ සැහැසිව අරගෙනත් නැහැ, සැහැසිව දීලත් නැහැ. එහෙම. දැන් අපි ගත්ත සංස වෙස්සන්තර කතා පුවත් එහෙම අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් ලැබපු අවසාන මිනිස් ජීවිතේනේ. එහෙම. ඒ කරපු කැපකිරීම සංස හිතින් හිතා ගන්න බෑ. වර්තමානයේ තුල ස්වාමීන් වහන්සේ වැරදිලා මේ SMS එකක් ආවොත් මරා ගන්නවා. එහෙම. වැරදිලා මිස් කෝල් එකක් ඇවිල්ලා තිබ්බොත් මරා ගන්නවා. එහෙම. තමන්ගේ පෙම්වතියට වේවා බිරිඳට වේවා. එහෙම. නමුත් තමන්ට පණමෙන් පෙම් බැඳපු තමන්ගේ බිරිඳව മന്ത്രി දේවියව ජාලිය ක්‍රිස්තිජිනා කියන දරුවෝ දෙපළව දන් දුන්නා කියනකොට සංස මහ පොළොවට දරා ගන්න බැරි වුණා කියනවා. එහෙම. මහ පොළොව ගිගුම් දුන්නා කියනවා. ඒ ගුණ සම්පත්තියට මහ පොළොව හඬා වැටුණා කියනවා. එහෙම. එහෙනම් මේ මිස් කෝල් එක මොකද්ද? එහෙම. SMS එක මොකද්ද කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. ඒතර මේ ධර්මයෙන් තමයි කෙනෙක් ආර්යභාවයටපත් වෙන්නේ. ඒ නිසා අපිට තව කතා කරන්න බොහෝ සෙයින් බොහෝ කරුණු තියෙනවා. එහෙම. තව අපි කරුණු කීපයක් කතා කරමු ස්වාමීන් වහන්සේ. ඔහු ඒ පුණ්‍ය කර්මයන් කළ බැවින් දෙව්ලොව උපන්නේය. දිව්‍ය සැපයෙන් යුක්තව දිව්‍ය ක්‍රීඩාවෙහි ඇලී කල් ගෙවීය. ඒන් චුතව මේ මිනිසත් බවට යලි ආයේය. සමව වූ යටිපතුලෙන් පොළොව ස්පර්ශ කළේය. එහෙම. හරි ලස්සනයි. එහෙම සම්මත. දිව්‍ය ලෝකෙත් උපරිම දිව්‍ය අසිරිය විඳලා තියෙනවා. දිව්‍ය සම්පත් විඳලා තියෙනවා. එහෙම. ආයු ඇති තාක්කල් දෙවියන් අතර ඉඳලා තියෙනවා. එහෙම. දෙවියන් අතර ඉඳලා දෙවියන්ගෙන් චුත වෙලා මනුලෝවාවට පස්සේ මහා පුරුෂ ලක්ෂණයක් ලැබෙනවා සුප්පතිට්ඨිත පාද. මුළු පෘථුවියම පොළොවම ස්පර්ශ කරන යටිපතුලක් ලැබෙනවා. එහෙම. රජමාලිගයට ආ මහා පුරුෂ ලක්ෂණ පවසන බමුණෝ මෙය කීහ. සමලෙස පොළවේහි පතුල් පිහිටන තැනැත්තාගේ ඒ පාදයෝ මනවින් පිහිටා තිබෙද්ද ඒ ලකුණ ගිහියෙකුගේ හෝ පැවිද්දෙකුගේ හෝ ඉරණම පවසයි. ඒ ගිහි ගෙදර වසන්නේ නම් සතුරන් විසින් නොමැඩලිය හැක්කේ වෙයි. අනුන් මැඩ පැවැත්වීමෙහි දක්ෂ සතුරන් මඩිනා මහා රාජයෙකු වෙයි. මෙහි මිනිස් ලොව කිසිවෙකු විසින් හෝ නොමැඩලිය හැක්කේ බලයක් නොමැඩලිය හැකි බලයක් ඔහු ලබන්නේ ඒ පුණ්‍ය කර්මයාගේ විපාකයෙන්නේ. ඉදින් ඒ ලකුණෙන් යුක්ත වූවෙක් පැවිදි වන්නේ නම් නුවණින් යුක්තව නෙක්ඛම්මෙහි ඇලී සිටින්නේ වෙයි. සියලු සත්වයන් හට උත්තම වූයේ අග්‍ර වූයේ කිසිවෙකුට නොසෙල්විය හැක්කේ වෙයි. මේ වනාහි මහා පුරුෂයා පිළිබඳව ධර්මතාවයක කියලා ස්වාමීන් වහන්සේ සුප්පතිට්ඨිත පාද ලක්ෂණය මෙතනින් නිමාවටපත් වෙනවා. ඉතින් තව අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙද්දි ඉතින් මම වැඩිපුර අවස්ථාවක් ගත්ත ස්වාමීන් වහන්සේ මේක අර දීර්ඝ විස්තරයක් නිසා ඒක නිසා අදට අපිට નિયમિત කාලය මේ විදිහට වේගෙන් ගෙවිලා යද්දි අපිව අද දවසේදීත් නරඹලා ශ්‍රවණය කරලා ජීවිතේට ධර්මාබෝධය ලැබපු ඔබ හැම දිනාටම මේ බුදුවරුන්ගේ මේ චරිතාපදානය පිළිබඳව බුදුවරුන්ගේ මේ ඉතිහාස කතා පිළිබඳව ඒ කුසල ධර්මයන් පිළිබඳව දැනගෙන නාටම ප්‍රඥා ලෝකයේ ලබන්නටම
පාරමිතාවක්ම වෙත්වා කියලා අපි ආශිර්වාද කරන අතර අදත් මෙම වැඩසටහනට වැඩම කරමින් ධර්මයේ අර්ථ ගෙන හැර දක්වමින් අපව දැනුවත් කොට වදාලා අපගේ පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ වන බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරන අතර ත්‍රිනිකායික සමස්ත මහා සංඝ රත්නයටද අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මහෝපාද්‍යයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. අපි නරපුපු ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා. ඒ වගේම මේ කාලවකවානුව තුල ලෝකේ පුරා විහිද විසිර පැවතෙමින් කොරෝනා වෛරස් වසංගතයේ හේතු කරගෙන දුකටපත්ව අසහනයට පීඩාවටපත්ව සිටින ඔබ සෑම සිළු දිනාටම ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 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 කියලා ආශිර්වාද කරමින් අදත් නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දැක්වූ සෑම සිළු දිනාටමත් සිලෝන් බිස්කට් ලිමිටඩ් ආයතනයටත් පුණ්‍යානුමෝදනා කරමින් අපි ඔබේ ආලින්දීන් සමගන්නවා හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද